මම හිතන්නේ බොහොම කාලයකට පස්සේ මේ කැමරාවක් ඉදිරියේ නැත්නම් මේ උපකරණ ඉදිරියේ මම කතා කරන්නේ. අතර විදිහින් මේ මුගක් සන්තෝෂයි සමහර වෙලාවට දුකයි. මොකද සන්තෝෂයි කියලා කියන්නේ පවුලක් හැටියට මම හිතන්නේ ඔබ හැම කෙනෙක්ම මේ කාලේ දිවසේ ඉන්නවා. සංචාර නැහැ, ඩිනර් නැහැ, පාටි නැහැ, සාද නැහැ. මේ හැම එකක්ම නැති අවස්ථාවක පවුල හැටියට අපි අද ගෙවල් වල ඉන්නවා. ඉතින් මම හිතනවා මේ සජීවී යාන්ත්‍රණය, මේ සජීවී තාක්ෂණය අපේ ජයන්ත නානායක්කාර සහෘදයක්. මේ කාලේ තෝරා ගැනීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. මොකද හැම කෙනෙකුටම එකතු වෙලා විනෝද වෙන්න, දැනුම ලබා ගන්න, රස විඳින්න මේ හැම දෙයක්ම කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒක මතක් කරන්නට ඕනේ මේ අපි ස්වභාව දහමට යම්කිසි පහර දීමක් කරොත් ස්වභාව දහම අපිට පහර දෙන්නේ 3-4-5 ගුණයකින් වැඩි කරයි. මේ කාලේ මම හිතන්නේ මුළු ලෝකයටම මහා දරුණු ප්‍රහාරයක් දීලා තියෙන මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරසය මිනිසා විසින් ස්වභාව දහමට දීපු පුංචි පහරක්. බලන්න ස්වභාව දහම අපිට කොතරම් දරුණු විදියට නැවත මේ පහර අපිට දුන්නද කියලා. අපි හැම කෙනෙක්ම ගෙවල් වල. සාමාන්‍යයෙන් මගේ වයසේ අය නම් දන්නව ඇති මේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇඳිරි නීතිය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි විඳලා තියෙනවා. ශ්‍රීලංකාවට එන්න කලින් අපේ මව්බිමේදී. මට මතක හැටියට 1956 තමයි මම එතකොට පුංචි 56 තමයි මුල්වරට මේ ඇඳිරි නීතිය කියන එක ඇහුවේ. ඉතින් ඇඳිරි නීතිය දාලා කියලා කිව්වහම මම ඇත්තට හිතුවේ මේ දවල් කාලේ කලවර වෙනවා කියලා. ඒ කියන්නේ ඇඳිරි නීතියනේ දවල් කාලේ කලවර වෙලා මොකද දෙයක් පේන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් පස්සේ තමයි මේ ඇඳිරි නීතිය කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්තේ, අවබෝධ කරගත්තේ. නමුත් ඉතා දුකයි කියන්නට අපේ රටේ අපේ මව්බිමේ රාජ්‍ය සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ හැම කෙනෙක්ම ඉතාමත්ම දරුණු ලෙස තියුණු ලෙස මේ නොපෙනෙන සතුරා මර්ධනය කරන්නට සැරසෙනකොට අපේ සමහර පිරිස් ඒවාටත් hina වෙමින් ඔවුන්ගේ නීති කඩමින් හිතුවමන අපේ හිතුව තැන්වල ගමන් කරනවා. ඉතින් ඇත්තටම මට අවවාද දෙන්නට බෑ එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා. නමුත් අනෙක් ජීවිත ගැන හිතන්න, ඔබේ ජීවිත ගැන හිතන්න, ඔබේ ගෙදර තියෙන අර බුබුල. නවසීලන්තයේ කියන්නේ මේ බුබුලක් තියෙනවා. අපි මේ බුබුල ඇතුලේ ඉන්නේ. මම, මගේ දරුවා, මගේ බිරිඳ, අපි හැම කෙනෙක්ම මේ බුබුල ඇතුලේ අද ජීවත් වෙන්නේ. මේ බුබුල කඩන්න එපා කියලා කියන්නේ කැඩුවොත් අර නොපෙනෙන සතුරා මේ බුබුල තුලින් ඇතුලට එන්න පුළුවන්. ඒකම මේ පුංචි කාලේ මේ වගේ ආපදාවක් ඇති වුනහම මේ අපේ ගමේ මගේ ගම දකුණු පයාගල හොඳට රාක් තියෙන පැත්තක් අපේ ගමේ අපේ ආච්චිලා වැඩිහිටියෝ කරපු දෙයක් තමයි පොල් විනාකිරි බෝතලයක් සම්පූර්ණයෙන්ම ගෙයි මැදසාලේ ලිපක් හදලා තාවකාලිකව පොල් විනාකිරි බෝතලයක් සම්පූර්ණයෙන්ම වාෂ්ප කරනවා. ගෙදර මුළු එළිය දොරවල් ටික ඔක්කොම වහලා දාලා කාමරවල දොරවල් ටික ඇරලා මුළු මඩින්ම මේ පොල් විනාකිරි බෝතලයේ වාෂ්පීකරණය වෙනතුරු වාෂ්ප කරනවා. මේක සාමාන්‍යයෙන් සතියකට දින දෙකක් වගේ කරා ඒ දවස්වල. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ගෙදර පුරා පැතිරෙනකොට උණු රෝගයක් ගෙදර පුරා පැතිරෙනකොට මේ විනාකිරි වාෂ්ප කිරීම අපේ ගමේ ඇත්තෝ ඒ දවස්වල කරපු දෙයක්. මම හිතන්නේ මේ කොරෝනා වෛරසයට මේක හේතුවක් මේක බාධාවක් වෙයි කියලා. නමුත් ඉතින් අපි මේ වෙලාවට ඉතින් අර ගඟේ ගිලෙන්න ගිය මිනිහා තනකොළ ගහේ හරි එල්ලෙනවා. ඉතින් අපිට කරන්නත් තියෙන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න එක, වටා පිටාවෙන් එන නොපෙනෙන සතුරා ඇතුළට එන එක මර්ධනය කරන එක. ඉතින් මම හිතන්නේ මමත් සංඝයක් ඔබ හැම කෙනෙකුටම ආයුබෝවන් කියලා. ආයුබෝවන්. උදාහරණ පිළිගන්නවා. අපේ මාතෘකාව කොරෝනා වෛරසය නෙවෙයි. මාතෘකාව මම ලියපු ගීත. මා රචනා කළ ගීත මගේ මතකයෙන් හැටියට මගේ දැනුමේ හැටියට 1500කට 600කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේවායින් තෝරාගත් ගීත සමහරක් අද ඔබට ගායනා කරන්නට අපේ නිවසේ ඉඳලා. මම හිතන්නේ මේ ගීත ගායනා කරන අතරතුරේදී මම උත්සාහ කරන්නම් මේ බොහෝ ගීතවල තියෙනවා කතාන්තරයක්. මම හිතන්නේ ඒ 70 දශකයේ කියපු කාලේ අපි ලියු මා ඇතුළු
එදා යුගයේ හිටපු රචකයන් ගේයපද රචකයන් ලියූ ගීත ගණනාවක තියෙනවා පුංචි පුංචි කතන්දර. මම අද කියන්න යන්නේ මගේ ගීතවලට අදාළ වූ කතන්දර සහ අපි ගීත ගායනා කරනවා. වෙනත් දවසක මේ තවත් ගීත කීපයක අයගේ ගීතවල තිබුණු කතන්දර කියන්නට අපි ආයෙ දවසක එන්නම්. මම මුලින්ම තෝරගත්තා මගේ මුල් යුගයේ මා ගීත රචනා කරන්නට පෙළඹි මුල් යුගයේ මගේ මුල්ම ගීතය ගුවන්විදුලියෙන් ප්‍රචාර වුණේ 1967 වර්ෂයේදී ලාලනී සෝමසිරි කියන ගායන ශිල්පිනිය මගේ මුල්ම ගීතය ගායනා කළා. ලාලනී අක්කා අපි දැන් ලංකාවට ගිය වෙලාවට ලාලනී අක්කා මුණ ගැහුණා. ඔව්. මුණ ගැහුණාට මේ ගීතේ මම ගාව තිබුණේ නැහැ. මම හිතන්නේ සංධිය කියලා ඊට පස්සේ ඉතුරු කතාව මොකක්ද කියලා. වාහනේ යනකොට මොකක්ද සිද්ධ වුනේ කියලා. ලාලනී අක්කා එක්කගෙන යනකොට. ඔව් මේ ධනංජය සෝමසිරිගේ මේ අම්මා ගැන තමයි අපි මේ කතා කරන්නේ. දක්ෂ තබ්ලා වාදකේ. මේ ඒ අම්මා අපිත් එක්ක එදා රෑ වාහනේ යනකොට මේ ගීතය පිටිපස්සේ ආසනේ ඉඳගෙන මේ ගීතය ගායනා කරා. හරිම ලස්සනට. ඔය මම ඒ වෙලාවේ ඇත්තටම අහුවා මේ ලාල්නියක මේ ගීතය ඔබ ළඟ තියෙනවද කියලා. පස්සේ ලාල්නියක කිව්වා අනේ මල්ලි මගේ ගාව නම් මේ ගීතේ නැහැ. මම කොහොම හරි මල්ලිට මේ ගීතේ හොයලා එවන්නම් කියලා පසු කාලයක ගුවන්විදුලියෙන් ඇය මේ ගීතය ලබාගෙන මට තැපල් මගින් මේ ගීතය වල තිබුණා. ඊට පස්සේ 1970 ගණන් වලදී මා ලියු ගීතයක් මට මතකයි 70 වගේ කාලේදී ලියු ගීතයක්. මේ ගීතයට සංගීතවත් කරන්නට කලේ මගේ මුල්ම ගීතය සංගීතවත් කළ අතුල සෝමසිරි කියන ප්‍රවීණ සංගීතවේදියා. ලාල්නී සෝමසිරිගේ ස්වාමි පුරුෂයා ප්‍රවීණ තබලා වාදන ශිල්පී ධනංජය සෝමසිරිගේ පියාණන්. අත මම ආඩම්බරයි මගේ මුල්ම ගීතයට සංගීතය සැපයූ අතුල අයියාම මේ ජනප්‍රිය වූ ගීතයකට එදා සංගීතය සැපීම පිළිබඳව. අම්මා. අතරම මේ අම්මා කියලා කියන්නේ අපිට උපමා කරන්න බෑ කාටවත්. අම්මට අම්මව හැර වෙන කිසිම කෙනෙක් උපමා කරන්න බෑ. මගේ අම්මට උපමා කරන්න පුළුවන් මගේ අම්මා විතරයි. මගේ බිරිඳ සංජයගේ අම්මට උපමා කරන්න පුළුවන් සංජයගේ අම්මා විතරයි. ඔබේ අම්මට උපමා කරන්න පුළුවන් ඔබේ අම්මා විතරයි. ඔබේ අම්මා බෑ මගේ අම්මට උපමා කරන්න මගේ අම්මා බෑ ඔබේ අම්මට උපමා කරන්න. අම්මාට අම්මා හැර වෙන කිසිම උපමාවක් උපකරණයක් නැහැ. අනිත් කාරණය ගීත රචකයන් මම දන්නා හැටියට මගේ මතකයේ හැටියට ප්‍රවීණ ගීත රචකයන් පවා මේ අම්මා ගැන ලියලා තියෙන එක ගීතයක් මුළු ජීවිතේම. මමත් මගේ අම්මා ගැන ලිව්වේ එකම ගීතයක්. ඊට පසු කාලයක මේ සඳාගේ මේ සංයුක්ත තැටිය බිහි වෙච්ච වෙලාවේදී ඇයගේ අම්මා පිළිබඳව ගීතයක් රචනා කරන්නයි කියලා මට කිව්වා. ඉතින් ඇයගේ සංයුක්ත තැටිය ගම ඇයගේ අම්මා ගැන ගීතයක් රචනා කළා. මම මගේ අම්මා ගැන ලියලා තියෙන්නේ එක ගීතයයි. මේ ගීතය එදා ගායනා කළේ දීලා වික්‍රමසිංහ. අද මගේ බිරිඳ සංධ්‍යා මේ ගීතය ගායනා කරනවා ඔබ වෙනුවෙන්. Pura
අපි හැම කෙනෙකුගේම ජීවිත අත්දැකීම සදා උකුළු කල මාසුව යහන්ට තුලකින් වැතුරු නැරෙන්නේ. අපි අපේ ජීවිතයේ රිද්මේ හඳුනගත්තේ අම්මගෙන්, මුල්ම ගීතේ හඳුනගත්තේ අම්මගෙන්. මව කුසේ සිටියදී අපි අම්මගේ හදවත ගැහෙන රිද්මේ හඳුනාගත්තා. බී වුණාට පස්සේ දොයි පුතේ කියලා අපි පළවෙනි නැරවිලි ගීතය පළවෙනි හඬ අපේ අම්මගෙන් අහන්න ලැබුණා. ඒක මතක් කරගන්න ඕනේ මේ ඇත්තටම මේ වගේ සජීවී ගීත වැඩසටහනකදී අපිට මේ සජීවී වාදන වෘන්දයක් තිබීම නම් අත්‍යවශ්‍යයි. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද අපිට සජීවී අපේ වාදන ශිල්පීන් කැඳව ගන්නට අවස්ථාවක් නැහැ. මොකද මේ ලොක්ඩවුන් කියන කතන්දරේ හින්දා කොමුණක් ඊයේ හන්දෑවේ මම මේ සමහර ගීතවල මගේ සමහර ගීතවල අද ගායනා කරන ගීතවල අපිට මේ පසුබිම් සංගීත නිර්මාණ අපි ගාව නැහැ. ඉතින් ඔබ රසවත් කරන්නට අපි දරන උත්සාහයේදී අපේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුට අසංක දෙවියගේ අසංකට අපි කිව්වා අනේ අසංක මේ ඊ හන්දෑවේ කිව්වේ මෙන්න මේ ගීතයේ පසුබිම් වාදනය හදලා දෙන්නට කියලා. කිසිම ලෝභකමක් නැතුව නිර්ලෝභීව පැය 2-3ක් ඇතුළත ඊයේ රාත්‍රියේම මේ සදාවුළු තල හදලෙව්වා. මේ ගොඩක් ස්තුතියි සංගමලි. මේ ඊයේ රෑ මහන්සි වෙලා මේ ගීතය අපිට එව්වට. ඔය පිංග අසංකට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මම කියන්නේ අසංක නර්බන ඇති ඕ රාජකාරී ජනකම ගෙදරින් නම් වැඩ කරනවා අසංක. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අසංකට. ඊළඟ ගීතය විශේෂයි මටත් විශේෂයි. ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේටත් විශිෂ්ටයි. මේ ගීතය කපුගේ ගායන ශිල්පියා ගායනා කළ ඔහුගේ මුල්ම ගීතය. මේ ගීතේ කතාවක් තියෙනවා. කපුගේ ඉන්දියාවේ ඉඳලා විශාරද උපාධිය ලබාගෙන ලංකාවට ඇවිල්ලා ඇත්තටම මම කොරළ විද්‍යාරත්නයේ ගුරුවරයෙක් හැටියට සේවය කරනවා. මම නගින බස් එකෙන් පිටියන්දලින් නගිනවා මේ උස බස් රථයේ වහල මට්ටමට උස පුද්ගලයෙක්. ඔහුගේ අතේ තියෙනවා මේ සංගීත පොත් වර්ගයක්. ඉතින් මම ඇත්තටම හිතුවා මේ සංගීත ගුරුවරයෙක් කියලා. ඔහු කැස්බෑවෙන් බැහැලා යනවා බස් එකේ. මම ඉතින් හොරන යනවා. මේ අතරේ මගේ මිතුරෙක් හිටියා මේ පොළොස්තුවිට. ඔහු හැබැයි කී හිටියා මේ මචං මේ අපේ අයියා ඉන්දියාවේ ඉඳලා ආපුවාම සින්දුවක් අයියට කරන්න ඕනේ. ඔබ සින්දුවක් ලියපන්. කොහොම කී හිටියට මම දන්නේ මේ අයියා කවුද කියලා. කොහොම හරි දැන් අර පුද්ගලයාත් පිළියන්දර හන්දියෙන් බස් එකට නගිනවා කැස්බෑවෙන් බැහැලා යනවා. මම හොරන යනවා. දවසක් පොල්ගස්සෝවිටදී මගේ මිතුරා මා ගෙදර යන බස් එකට නැග්ගා. පිළියන්දර යන බස් එකට නැග්ගා. කැස්බෑවෙන් අර උස පුද්ගලයා බස් එකට නැග්ගා. නැග්ගම මගේ මිත්‍රයා මට කිව්වා මචං අර ඉන්නේ අපේ අයියා. එයා තමයි ගුණදාස කපුගේ කියලා කියන්නේ. එයා මේ ඉන්දියාවේ ළඟ ඇවිත් මම අයියට ඔයාව මේ අඳුරලා දෙන්නම් කියලා. පස්සේ ඉතින් අඳුරලා දුන්නා මට මගේ මිත්‍රයා කපුගේට. ඊට පස්සේ මම ගුවන්විදුලියට යනකොට දවසක් එතකොට කපුගේ ගුවන්විදුලියේ රැකියාවක් ලැබුණා මේ ශබ්ද පරිපාලකවරයෙක් හැටියට සේවය කළා. දවසක් මම ගුවන්විදුලියට යනකොට කපුගේ ගුවන්විදුලියේ දහවන මැදිරියෙන් එළියට ආවා. බොහොම කලබලයි. ඇවිල්ලා කිව්වා මාව දැකලා කිව්වා අනේ මචං දෙයියෝ දැක්කා වගේ කියලා. ඒ පාර මං අහුවා ඇයි එහෙම කියන්නේ කියලා. කපුගේ කිව්වා මචං මට දැන් සින්දුවක් ලියා ගන්න ඕනේ. මේ සින්දුව ලියමු කියලා. මං කිව්වා ඉතින් සින්දුව ලියලා දෙන්නම් කියලා. නෑ දැන් ලියන්න ඕනේ. මට වැඩසටහනක් හම්බුණා අද හැන්දෑවේ පටිගත කරනවා මේක. සනත් අයියා මට තනුවක් ලබා දුන්නා. මේ තනුව මේ අබේවර්ධන බාලසූරියට හැදූ තනුවක්. නමුත් වෙලාවේ හැටියට මේක මම ඉල්ලගත්ත සනත් අයියාගෙන්. ඉතින් මම හුඟක් අය ළඟට ගියා මේ ගීත රචනා කරගන්න. කවුරුත් මේ ගැන උනන් දුන්නේ නැහැ. මම ආධුනිකයෙක් හින්දා වෙන්න ඇති. අනේ මචං මේක ලියමු කිව්වා. මම කොහෙන්ද අපි කැන්ටිමට ගිහිල්ලා ඒකක් දුවිලා ඇවිල්ලා මේක ලියමු කියලා. ඊට පස්සේ අපි දෙන්නම කැන්ටිමට ගිහිල්ලා ගුවන්විදුලියේ මේ අපි 10 වෙනි මැදිරියට ඇවිල්ලා කපුගේ මට කොලයක් දුන්නා. මම කපුගේ 10 වෙනි මැදිරියේ පියානෝ එක ළඟ වාඩි වෙලා ඒ ගීතේ තනුව වාදනය කරන ගමන් කටින් වචන නැතුව ලා 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 මොමේ කිව්වා. කපුගේ පළවෙනි වතාවට ගීතය වාදනය කරනකොට මම හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඊට පස්සේ මම කිව්වා තව සැරයක් වාදනය කරන්න කියලා. ඒක ඊට පස්සේ කපුගේ පියානෝ එක වාදනය කරමින් ගීතය යලිත් වරක් අර කටින් ලා 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 කිය කිව්වා.
ඕයේ කියලා ඉවෙනකොට මම මේ ගීතය රචනා කළා. ඌ අතට දුන්න එකම වචනයක්වත් එකම අකුරක්වත් වෙනස් කරේ නැහැ. කපුගේ ගීතය ගායනා කරා පරිගත කළා. මේ ගීතයට පස්සෙන් ගෝනුදිලේ වාදනය වුණා. ඒ වාදනය වුණු දා ඉඳලා මම හිතන්නේ මේ 71 කතන්දරයක් මම මේ කියන්නේ. මම හිතන්නේ මේ දක්වා මේ ගීතය එදා පරපුරක් මෙදා පරපුරක් මම හිතන්නේ මතුවට එන පරපුරක් අතර ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැස නිරුපුල් තෙමා අඳුළු මුතු වැල්සලා දෙතොන සුසුමෙන් පුරා ඉකිබිඳ හඳුමු මල් මාලිය. උඟක් අය මයන් අහන මේ මල් මාලිය කියන්නේ කාටද කියලා. හිතේ හිටපු ඉතින් කියන්නේ. අනේ නෑ එහෙම කෙනෙක් නෙමෙයි. අර ඒ වෙලාවේ ආපු වචනයක් තමයි මල් මාලිය කියලා කියන්නේ. ඉතින් මම මේ වචනේ දුවා මල් මාලිය කියලා එහෙම කිසිම කෙනෙක් මම දන්න කෙනෙක් නෑ. අනිත් එක මතක් කරන්න ඕන කපුගේගේ 17 වන නේද? 17 වන ගුණ සැමරුම ගුණ සැමරුම පැවැත්විලා තියෙන පහුගිය වකවානුවේ. ඉතින් මේ සහෘදය මතක් කරමින් ඔහුට ප්‍රණාම කරමින් සංගීත තනුව නිර්මාණය කරපු සනත් අයියට ප්‍රණාම කරමින් මම මේ ගීතය උත්සාහ කරන්නම් ගායනා කරන්න. මම දන්නේ නැහැ ඉතින් කොහොම වෙයිද කියලා. උත්සාහ කරන්නම් ගායනා කරන්න. පොඩක් වෙලා යයි සිද්ධ හොයාගන්න බෑ නේද? ප්‍රියා මං හිතන්නේ අපිත් එක්ක ගොඩක් අය ඉන්නවා බලන්න. උන්ගේ පොඩි වැරදීම් වෙන්න පුළුවන් කියලා. මොකද වෙනදා ඉතින් කාර්මික ශිල්පීන් ගොඩක් ඉන්නවා මේ වාදනය කරන්න ඔක්කොටම. මට පේනවා මේ ලංකාවෙන් අර චිත්‍රපටි අධ්‍යක්ෂක සුනිල් අරුණායියා මේ බලමින් ඉන්නවා. තව ගොඩක් අය ඉන්නවා මට මේ මෙතෙන්ට පේන්නේ. ඔය සුනිල් අයියා සුනිල් මල්ලි කියලා කියන්නේ මගේ ආරක්ෂකව ලංකාවට ගියාට පස්සේ මට ගෙදර යන්න දෙන්නෙත් නෑ. ගුවන්තොට පොලෙන් අරගෙන ගිහිල්ලා මේ ගෙදර තියාගෙන බොහොම අමාරුවෙත් මම අපේ ගෙදර යන්නේ. ඒ ගියත් මාව එක්කන් එනවා බොහොම සහෘදෙක් බොහොම හිතවතෙක්. අතන මම ගීත ගායනා කරන්නම්. Desolate sumen purai kibin andanu mal madiye Nese nilu pul tema andulu mutu el sala Desolate sumen purai kibin andanu mal madiye Andanu mal madiye Nihanda hadavat pothe liyawunu Sonduru givel nete maaselu Nihanda hadavat pothe liyawunu Sonduru givel nete maaselu Ode kandulemi maasite Nibanda padavel hende Nibanda padavel hende Desa nilu pul tema Andulu mutu wel sala Desola susumen purai kibin Andanu mal madiye Andanu mal madiye
පබළු මිනිමුතු නැතේ මා සතු කඳුළු මුතු ඇත ඔබේ මා සතු පබළු මිනිමුතු නැතේ මා සතු කඳුළු මුතු ඇත ඔබේ මා සතු තුසර පිළිලෙස මල් මතේ කඳුළු කොපුලේ රැඳේ කඳුළු කොපුලේ රැඳේ දැස මිනුපුල් තෙමා කඳුළු මුතු ඇල් සලා දෙතොල සුසුමෙන් පුරා ඉතිවිඳ කඳනු මල් මාලියේ කඳනු මල් මාලියේ දැස මිනුපුල් තෙමා කඳුළු මුතු ඇල් සලා දෙතොල සුසුමෙන් පුරා ඉතිවිඳ කඳනු මල් මාලියේ කඳනු මල් මාලියේ දැක්ක දැන් නොටිෆිකේෂන් ගොඩක් ඇවිල්ලා තියෙනවා බූමලුවේ ගීතය ඉල්ලලා තියෙනවා මට ආරාධනාවක් ඉල්ලලා තියෙනවා මේ ඔව් මට ආරාධනාවක් කරනවා කියමු මම හිතන්නේ මේ ඔබ ඉල්ලන බොහෝ ගීත මෙන්න මේ නිෂි ඉල්ලලා තියෙනවා මේ මට ආරාධනාවක් කරලා ඔබ ඉල්ලන බොහෝ ගීත මම හිතන්නේ ගායනා කරන්න බැරි මේ කුරුළුස්රි කටුවත් එක්ක අනිත් කාරණේ අපිට මේ පසුබිම් සංගීත අනුවාදන අපි ගාව නැහැ. කොහොමවත් මම හිතන්නේ පුළුවන් තරම් සමහර ඒවා අනුවාදන නැතුව හරි අපි ඔබ වෙනුවෙන් ගායනා කරන්නම්. මට ආරාධනාවක් කළා දුන්නා. මේ ගීතෙත් තියෙන පුංචි කතාවක්. පුංචි කතාව මේකයි මේ වරදත්ත අරවින්ද කියන ගායන ශිල්පියා පිළියන්දල මට නන්දසේන කටුවාවල අපේ ප්‍රවීණ සංගීතවේදියා අපේ නිවසට ඇවිල්ලා මට කිව්වා ප්‍රියායේ අලුත් කොල්ලෙක් ඉන්නවා සින්දුවක් ලියලා දෙන්න. මම කිව්වා ලියලා දෙන්නම් කියලා කොමුණත් එදා කාලේ මට තිබුණු රැකියාවේ කලබලකාරී දේවල් ගුරු වෘත්තිය හන්දෑවට කුලබෑවේ රූපවාහිනී කටයුතු මේවත් එක්ක මම හිතන්නේ මට කාලය මදි වුණා මාසෙකට විතර පස්සේ මට නන්දසේන මල්ලි ආපහු හම්බෙලා කිව්වා අනේ අයියේ මේ අර ජයන්ත් සර්ගේ පුතා සින්දුව කොහොමද ලියලා දෙන්න කියලා ජයන්ත් සර් කියලා කිව්වම ඇත්තටම මට ලොකු කනගාටුවක් ඇති වුණා මම මේ සින්දුව ලිව්වේ නෑ නේද කියලා ජයන්ත සර් කියලා කියන්නේ මම ඉගෙන ගත්ත පිටියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ අපේ පුස්තකාලයේ බාහිර හිටපු සර්. ඔබ දන්නවා මනමේ සිංහ බාහුව සරචන්න මහත්තයාගේ බොහෝ නාටකවල සංගීත තනු නිර්මාණය කරේ මේ ජයන්ත සර් ජයන්ත අරවින්ද. මම හිතන්නේ බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා. මේ ජයන්ත සර් තමයි මට කියවන්න ඉගෙනුවේ. අපි ඒ කාලේ කියවෙදින් ඔය ඩීමන්නානන්ද මහත්තයාගේ පොත්නේ ඩීමන්නානන්දගේ පොත් මාර්ග කතා පොත් මේවා තමයි කියුවේ. ඉතින් මේවා අස්සේ අපි පුස්තකාලයට ගියාම අනිත් ළමයින්ට පොත් ගන්න ඉඩ දෙනවා. නමුත් ජයන්ත සර් මට පොත් එයා පොත් තෝරලා දෙනවා. මෙන්න මේක කියවන්න බැලුවාම මේ එකක්වත් මට ඒ කාලේ තේරෙන පොත් නෙමෙයි. ඉතින් මම සමහර ඒවා මේ කියවන්න නැතුව ගිහින් දාන්නකොට කතා කරනවා. විජේසුන්දර මෙහෙනවා. මේ පොතේ මොනවද තියෙන්නේ මේකේ මොනවද තියෙන්නේ? ඉතින් මම කියවලා නැහැ. කොහොම හරි මම පස්සේ මේ කියවන්න පුරුදු වුණා. ඉතින් මට කියවන්න පුරුදු කරේ ජයන්ත සර්. ඉතින් මට අත්‍තරම මහා ලැජ්ජාවක් ඇති වුණා මේ ජයන්ත සර්ගේ පුතාට නේද මම මේ සින්දුව ලියන්න පරක්කු කරේ කියලා. මම එදාම ගෙදර ගිහිල්ලා පූර්ව තනුවක් මට නිර්මාණය කරලා දීලා තිබුණා. නන්දසේන කටුවාවල ශූරී මම මගේ කැසට් එක දාලා ගිය හැටියම කරේ මේ ගීතය වරදත්ත අරවින්ද වෙනුවෙන් රචනා කරපු එක. මම ඉතින් ඔබට කිව්වනේ පොඩ්ඩක් මේවා හොයන්න ගියාම පොඩ පරක්කු වෙනවා කියලා. බලමු.
වක්කලාදු ඔය දැසේ හොරෙන් කී කතාවෙන් පිටු සිතුවම් ලෙසින් ජීවිතේ ආදරේ හැමදාම මට ආරාධනාවක් කළාදු ඔය දැසේ හොරෙන් කී කතාවෙන් පිටු සිතුවම් ලෙසින් ජීවිතේ ආදරේ හැමදාම මල්යාය පීඩේ මට වාසනාවන්ත සුවඳි නැහුම් ගීලියාදී වගේ මල්යාය පීඩේ මට වාසනාවන්ත සුවඳි නැහුම් ගීලියාදී වගේ පෙරත් භවේදී බැඳුනා වගේ ඔබ ආද මගේ වැට අරුණෝදෙවි මට ආරාධනාවක් කළාදු ඔය දැසේ හොරෙන් කී කතාවෙන් පිටු සිතුවම් ලෙසින් ජීවිතේ ආදරේ හැමදාම දිවිනිම්නයේ අතර මං වී සිටින් හඳන මට පාර පෙන්වූ තරුණෙක් ඔබේ දිවිනිම්නයේ අතර මං වී සිටින් හඳන මට පාර පෙන්වූ තරුණෙක් ඔබේ රැකගන්නෙමි ඔබවනි කැලැල් මලේ ඔබ ප්‍රේමාදරේ නියන තුරු ස්නේහයේ මට ආරාධනාවක් කළාදු ඔය දැසේ හොරෙන් කී කතාවෙන් පිටු සිතුවම් ලෙසින් ජීවිතේ ආදරේ හැමදාම මට ආරාධනාවක් කළාදු ඔය දැසේ හොරෙන් කී කතාවෙන් පිටු සිතුවම් ලෙසින් ජීවිතේ ආදරේ හැමදාම මම හිතනවා ඊළඟට අර මේ පාළුසීත රාත්‍රිය මේ පාළුසීත රාත්‍රියේ කියා දෙන්න රහසින් ප්‍රේමේ නම් කිමයි කියා. ඉතින්සලා කියනවා මේ මට ආරාධනාවක් කළාද ගීතය මම මගේ මේසි උඩ වාඩිලා සාලේ කෑම මේසි උඩ වාඩිලා කැසට් එකක් දාගෙන මේ වචන හොයනවා. මේක ලියන්න. ඇත්තටම තනුවකට කලින් හැදුව තනුවකට වචන දාන එක හරි අමාරු වැඩක්. මොකද සක්ක පද ගහන්න බෑනේ. ඔය ගල් දැම්මක් පදිනකොට අපි අර සක්ක ගල් තියන්නේ වගේ වචන වලින් සක්ක ගල් වචන යොදන්න බෑ. මේ වචන හොයන්න මම මේ සෑහෙන වෙලාවක් කල්පනා කරලා මේක මම මොනවද ලියන්නේ කියලා. පුරුද්දක් හැටියට සඳහා මම හිතන්නේ මට තේකක් එකක් දෙනවා වෙලාවට ප්ලේන් ටියක්. ඉතින් ප්ලේන් ටිය අරගෙන ආවා මේස ගාවට. ඉතින් මම දැක්ක මූණ. මම හිතන්නේ මේ ගීතය ලියුනේ සඳාගේ මූණ දිහා බලාගෙන සඳාගේ මූණ දැකලා මට ආරාධනාවක් කළාද ඔය දැසේ හොරෙන් කී කතාවේ. ඔබ තමයි ගීතේ කතන්දරේ. නේ? හොඳයි. මේ පාළුසීත රාත්‍රියේ කියා දෙන රාසින් ප්‍රේමේ නම් කියයි කිමයි කියා. තාම ඉතින් සීත රාත්‍රිය උදා වුණේ නැහැ. ඉතින් ඉල්ලනකොට කිදෙන්න වෙනවා මේ ගීත. මේ ගීතේ පුංචි කතාවක් තියෙනවා. පුංචි කතාවක්. මම හිතන්නේ කතන්දර කියනකොට ඔබලාට යම් කිසි මේ අනේ සින්දු ටිකක් අහන්න නැත්නම් හොඳයි කියලා හිතනවා දන්නේ නැහැ. කොහොමද කතන්දරත් ලස්සන. මොකද හැම ගීතයකම පුංචි කතාවක් තියෙන හින්දා. මේ ගීතය රචනා කරනකොට චන්ද්‍රලේඛා පෙරේරා ගාන ශිල්පිනිය මම ඇස් දෙකටත් දැකලා තිබුණේ නැහැ. සින්දු අහලා තිබුණා. ජාතික තරුණ සේවා සභාවේ ගායන ශිල්පිනියක් හැටියට මේ යුගයේ ඉතාමත් ජනප්‍රිය ශිල්පිනියක් වෙලා හිටියා එදා.
සමන් කුමුකගේ මගේ මිත්‍රයෙක් ගුවන්විදුලියේ සිතාර් වාදන ශිල්පියෙක්. සමන් මට කිව්වා මචං මට හිතෙනවා මේ චන්ද්‍රලේඛාගේ කැසට් එකක් කරන්න කියලා. මම කිව්වා හොඳයි කියලා. ඒ පාරේ ගියා සින්දු ටිකක් ලියමු කියලා. මම කොහොම ලියමු කියලා. මම හිතන්නේ ගීත 6ක් පමණ ලියලා දුන්නා. මේ පාළුතීත රාත්‍රියේ මේ උයන් කුලේ නදීෂා පුංචි නදීෂා හිනේ මේ වගේ ගීත මම හිතන්නේ කීපයක් 6ක් වගේ ලියලා දුන්නා. ජනප්‍රිය වුණේ මේ පාළුතීත රාත්‍රියේ සහ මේ උයන් කුලේ. තවත් ලස්සන කතාවක් තියෙනවා. ඊට පස්සේ මම ඔබට කිව්වනේ චන්ද්‍රලේඛා මම දැකලා තිබුණේ නැහැ කියලා. දැන් පින්තූර වලින් එහෙම දැකලා තියෙනවා. මම එලිමහන් සංගීත ප්‍රසංග වල නිවේදන කටයුතු කරනකොට සාමාන්‍යයෙන් ඊළඟ ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට ගිහිල්ලා කියනවා ඊළඟට සින්දු කියන්නේ ඉන්නේ ඔයා කියලා. මොකද මම වේදිකාවට නැගලා පිළිගන්න කියලා මේගොල්ලෝ ආවේ නැත්නම් එහෙම මට ප්‍රශ්නයක් නේ. ඌකණ්ඩ වෙන්නේ මටයි ඌක් මිනිස්සු කියන්නේ මට. ඉතින් මම හැම වෙලේම ගිහිල්ලා කියනවා. දැන් චන්ද්‍රලේඛා මල්කාන්තියක්වත් එක්ක වාඩි වෙලා ඉන්නවා වේදිකාව පිටිපස්සේ. පස්සේ මං ගිහිල්ලා චන්ද්‍රලේඛා මේ ඊළඟට ගීතේ ගායනා කරන්නේ ඔයා කියලා කිව්වම ඉතින් මට මුකුත් කිව්වේ නෑ. මම දිහාවත් බැලුවේ නෑ. ඔළුව වැනුවා. දැන් ඊට පස්සේ මම වේදිකාවට යන්න ඕනමන්නේ කියලා දීදී ආපහු ගිහිල්ලා මම චන්ද්‍රලේඛා ඊළඟට ගීත ගායනා කරන්න තියනවාට කිව්වම මේ මම ඉතින් කියලා ගියාම චන්ද්‍රලේඛා මල්කාන්තියක මට ආපහු කතා කළා. මල්ලි මෙහෙ එන්න කියලා. මේ පස්සේ කිව්වා මේ චන්ද්‍රලේඛාවට හම්බෙලා නැද්ද? මම හම්බෙලා නැහැ කියලා. පස්සේ කිව්වා මේ චන්ද්‍රලේඛා ඔයාගේ ජනප්‍රියම ගීතයක් දීලා තියෙන මේ ප්‍රියානන්ද මල්ලි කියලා. මේ ප්‍රියානන්ද විජේසුන්දර කියලා. චන්ද්‍රලේඛා නැකිట్లా ඒ පාරන්නේ මට සමාව වෙන්න කියලා මම සමාව ඉල්ලුවා. යාගේ ගීත සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් සමාව ඉල්ලුවා මගෙන්. පස්සේ අපි තාමත් හොඳ මිතුරියන් බවට පත් වුණා. මම ඇයි ගීත රචනා කළා ප්‍රසංග වේදිකාවලදී මුල ගැහුණා. දැන් නම් පහුගිය කාලෙකදී මුල ගැහුන්නේ නැහැ. නවසීලන්තයේ කීපවතාවක් පැමිණියා. නමුත් මගේ රාජකාරීත් එක්ක මට උන් දෙදෙනා මුල ගැහෙන්න යන්න බැරි වුණා. අපි ගීතය ගායනා කරමු. මේ පාළුසීත රාත්‍රියේ කියා දෙන්න රහසින් ප්‍රේමය නම් කිමයි කියා. මේකේ අන්තිමට කියනවා ප්‍රේමය නම් මෙයයි කියා. අහලා මට කියා දෙන්න ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා. පෙම්මතා කියා දෙන්න නැතකොට මට කියනවා අනේ මේ ප්‍රේමය නම් මෙයයි කියලා මට කියලා දෙන්න කියලා. අපි ගීතය අහමු.
කරන්න ඉතාමත් මේ මයික්‍රොෆෝන් වලට කිට්ටුයි ඈඩ් කරන්න විදිහක් නැහැ. සත්‍ය අඩු කරන්න විදිහක් නැහැ. මේ සාමාන්‍යයෙන් අපි රූපවාහිනී වැඩසටහන් වල කරන්නේ මේ මිශ්‍රණයේ තියෙන අවුට්පුට් එක එහෙම නැත්නම් ඒ සංඥාව කෙලින්ම මිශ්‍රණයට අරගන්න එක. නමුත් මේ වගේ දෙයක් කරනකොට අපිට ඒක මේ හදිස්සියේ කරගන්න පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන්. නමුත් තමයි ඊළඟ වතාවේ අපි ඒක කරමු. ලයිව් අපි ස්ට්‍රීම් කරන්න ඊළඟ වතාවේ ඊට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කරමු. සිතගාව සිරකාරියයි නෙතගාව දඟකාරියයි නිකලල් හදේ පූජා සෙනේ හැමදාම හිමිකාරයයි. මේ ගීතයත් මේ පූර්ව තනුවකට නෙමෙයි අතරම තනුව හැදුවේ මගේ ඉදිරියේ සනත් නන්දසිරි ගායන ශිල්පියාගේ ඔහුගේ සරල ගී වැඩසටහනකට ගීත රචනා කරන්න අවශ්‍ය වෙච්ච අවස්ථාවේ සනත් නන්දසිරි ගායන ශිල්පියා ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. ඒ නිසා ඔහුට ගීත 6ක් භාගයක් ලැබෙනවා ඔහුගේ සරල ගී වැඩසටහන සඳහා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි ගීත රචනා කරනකොට අපි කට්ටිය එකතු වෙනවා. මම ප්‍රනීත්, සුනිල් ගුණවර්ධන, අජන්තා රණසිංහ මේ වගේ කට්ටිය අපි එකතු වෙලා ගීත තෝරනවා. මොන ගීතද අපි සරල ගී වැඩසටහනෙන් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම ලියන අදහස මම කියනවා, ප්‍රනීත් අබේසුන්දරයන් ලියන අදහස ඔහු කියනවා, අජන්තා රණසිංහයන් කියන අදහස ඔහු ලියනවා. මේ වගේ එකමුතුවක් වෙලා තමයි එදා අපි ගීත නිර්මාණය කළේ. නමුත් අද තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස්. අද ගායන ශිල්පියා දන්නේ නැහැ, ගායන ශිල්පිනිය දන්නේ නැහැ මේ ගීතේ ලිව්වේ කවුද කියලා. ඔවුන් දන්නේ නැහැ මේ ගීතේට සංගීතය සැපයුවේ කවුද කියලා. තනුව හදලා නිර්මාණය වෙලා තියෙනවා, වචන ටිකක් ලියලා තියෙනවා, ගායිකාව ඇවිල්ලා ගායනා කරලා යනවා ඉච්චා. ඊට පස්සේ දන්නේ නැහැ කවුද මේක ලිව්වේ කියලා. ජනප්‍රිය වුණොත් පමණයි දන්නේ මේ ලියපු කෙනා හොයාගන්නේ කවුද කියලා. මොකද එදා එහෙම නෙවෙයි. එදා එකමුතු වෙලා හොඳ දෙයක් කරන්නට, හොඳ යමක් කරන්නට, පවතින දෙයක් කරන්නට, මුදල බලාගෙන නෙවෙයි, පවතින යමක් කරන්නට අපි හැම කෙනෙක් උත්සාහ කළා. ඉතින් සනත් අයියා මට කිව්වා මල්ලිට තාම තනුවක් හදලා නැහැ. අනිත් අයට දැන් ඔක්කොම හදලා තියෙනවා. මම තනුවක් දැන් හදලා දෙන්නම් කියලා සනත් අයියා සර්පිනායකත් අරගෙන සාලේ වාඩි වෙලා සනත් අයියා සර්පිනායක වාදනය කරමින් ඉඳලා ටිකක් වෙලා ගිහිල්ලා එකපාරට මේ ලා 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 කියලා කිව්වා. ඔය සනත් නන්දසිරි ශිල්පියාගේ සර නිර්මාණ, සංගීත නිර්මාණ දෙන පොඩි දෙයක් අපි හඳුනා ගනිමු දෙයක්. ඔහුගේ සමහර තැන්වල තියෙනවා ලා 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 ඒ වගේ කැලි තියෙනවා. ඉතින් මේවට වචන ලියන්නට ඕනේ. ඉතින් ඔයගේ අවස්ථාවක අගට දාන්න බෑ. එකපාරට නතර වෙන වචනයක්. දැන් සිතගාව සිරකාරියක් කියලා දාන්න බෑ. එතකොට කියන්නේ වෙන්නේ සිතගාව සිරකාරියක්. ඒක හරි කියනවා. නෙතගාව දඟකාරියක්. ඒ නිසා කැලලට අපි දෙන වචනයක් දාන්න ඕනේ. ඒ නිසා මේක මම ලිව්වා. සිතගාව සිතකාරියයි නෙතගාව දඟකාරියයි නිකලල් හදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි. ඉතින් මම හිතන්නේ මේ වචන ටිකටත් සඳහා වග කියන්නට ඕනේ. මොකද හුඟක් අය අහනවා මේක ලිව්වේ කාටද කියලා. ලිව්වේ මෙතන යාට. ඒ හින්දා අපි එයාවත් ඉස්සරහින් තියාගෙන තරහ නොකරගෙන මේ ගීතය ගායනා කරමු. සංගීත නිර්මාණය කරේ සංගීත නිපුණ සනත් නන්දසිරි. ගායනා කරමු මේ ගීතය. සිතගාව සිරකාරියයි නෙතගාව දඟකාරියයි සිතගාව සිරකාරියයි නෙතගාව දඟකාරියයි නිකලල් හදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි සිතගාව සිරකාරියයි නෙතගාව දඟකාරියයි
සඳුලින් තැනු යහනක් මෙනි සිත දාහේ නිවාසතපනා අහිතක් නොවී සුරකින් නැමි දෝදේම සතපාහුවා සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි ගන්නෙමි හඳුනන්නෙමි මග පායන්න තරුවක් වෙලා සුරැකෙන්නෙමි පදවන්නෙමි දිවි යාත්‍රාව වෙරළක් බලා දසුනේ පවා සීලක් වෙනි සසරේම ලං වෙනා සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි නික අදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි දැන් ඉතින් බලවම සිරකාරයෝ අපි ඔක්කොම සිරකාරයෝ වෙලා දැන් සිත ගාව මං විතරක් නෙමෙයි හැම කෙනෙක්ම සිරකාරයෝ වෙලා ඉතින් අතබ ජයන්ත නානායක සහෝදරයා මේ කරන සත්කාර මම ඕකට කිව්වා මේක අපි 6 වෙනිකන් කරමු කියලා. සාමාන්‍යයෙන් පටන් ගන්න දෙකටනේ. දෙකේ ඉඳන් දෙකමාර ඒ වගේ කාල සීමාව වෙනකන් අපි කෙනෙකුට බාර දෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට බාර දෙනවා. මේ වගේ අපිට මේක යන්න පුළුවන්. 6 එහෙම නැත්නම් රාත්‍රී 10 වෙනකන් යන්න පුළුවන්. ඉතින් මම ඕකට යෝජනාවක් කළා අපේ ජයන්ත සහෝදරයාට මේ වැඩේ කරගෙන යමු. මම පුළුවන් ක්‍රමයකට පුළුවන් විදිහට උදව් කරන්නම් කියලා. ඊළඟට මේ මයින ජෝඩෝරියේ සින්දුව මයින දෙකට රොබිතා මේ ප්‍රියානන්ද මයිනන්ට සින්දු ලියලා තියෙනවා කියලා. ඇත්තම මයින ජෝඩෝකට ගීතයක් රචනා කළා. ඒක මුලින් මෙන්න මේ. මම බයිසිකලේ ඒ කාලේ පුරණ විද්‍යාරත්නේ උගන්වන්නට යන කාලේ උදේ මද පින්නක් වගේ වැටලා තිබුණා මට මම යන්නට කලින් ඔබ දන්නවා ඔබ සමහරට ඔබ දන්නවා ඇති කෝරළේ මහන්දිය. කහතුඩුවට පොඩ්ඩක් එහායින් තියෙනවා කෝරළේ මහන්දිය. මේ කෝරළේ මහන්දිය ඉතාමත්ම ජනාකීර්ණයි. බස් වලට ළමයි නගින්නට. මම බයිසිකලේ යනකොට මම දැක්කා මේ කෝරළේ මහන්දියට පොඩ්ඩක් මෙහායින් පාරේ මයිනෙක් පැටලලා ඉන්නවා මම හිතන වාහනයකට හැපිලා හරි එහෙම නැත්නම් යම් කිසි දෙයක් වෙලා මයිනෙක් පැටලලා ඉන්නවා තවත් මයින කුරුල්ලෙක් මේ අනිත් මයිනව අදිනවා පාරෙන් ඉවතට පොටෙන් අල්ලලා අදින්න උත්සාහ කරනවා. ඉතින් මම දන්නේ නැහැ මැරිලා ඉන්නේ මයිනාද නැත්නම් ගෑනු සතාද පිරිමි සතාද කියලා. කොහොමද මම බයිසිකලේ අරන් ගිහිල්ලා මම මගේ ශිෂ්‍යයෙක් හිටියට මම ඔහුට කිව්වා මේ ශිෂ්‍යයාට තාම මේ කතාව මතකයි. මේ ශිෂ්‍යයාට මම කිව්වා අර මයිනාව අරගෙන එළියට පාරෙන් එළියට ඇදලා දාන්න කියලා. ඊට පස්සේ ශිෂ්‍යයා ගිහිල්ලා මේ වැඩේ කරා. මම ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ඉන්නම මගේ ඊටව හිතමත්ම ස්වාමින් වහන්සේ නමක් බෙරගම අමිත දැන් නම් මේ අපවත් වෙලා බොහෝ කාලයකට කලින් සිංහල භාෂාව පිළිබඳ ඊටමත්ම විශාරද ස්වාමින් වහන්සේ නමක් මට බොහෝ උදව් කරලා තියෙනවා වචන හොයා ගන්නට පොත්පත් දීලා තියෙනවා. මේ අමිත හාමුදුරනේ මම කිව්වා හාමුදුරනේ මම මෙන්න මේව දෙයක් දැක්කා කියලා. මේ බාන හාමුදුරුවෝ මට කිව්වා මාත්‍යා දන්නේ නැද්ද? ජාතක කතාවලක් තියෙනවා ඉතිහාසෙත් තියෙන මේ මයින කුරුල්ලන් උගේ සහායකයා හෝ සහායක කුරුල්ලා මිය ගියාට පස්සේ සදාකාලිකව තනිව ජීවත් වෙනවා කියලා. නැවත කුරුල්ලක් සහ කිරිල්ලියක් හොයා යන්නේ නැහැ කියලා. ඒ මයින කුරුල්ලන්ගේ විශේෂත්වය කියලා. ඉතින් මේක මගේ හිතේ ඊටවත්ම තදින් තිබුණා. අපි හරි සංවේදී. වහලෙන් වතුර බින්දුවක් වැටෙන හැටි දැක්කත් අපි ඒකට සංවේදී වෙනවා කලාකාරයන් හැටි. ඉතින් මේ මයින කුරුල්ලාගේ කතාව මම ඇත්තටම මගේ හිතේ තිබුණා. පසු කාලයක මේ ගීතේ මම රචනා කළා.
ඉතින් මට මයිනන් ගැන ලියන්න බෑනේ මයිනෙක් ගැන මට අතුලක් කරන්න බෑනේ ගීතයකට. නමුත් ලිව්වේ මයින් ජෝඩුවක් වෙනුවෙන්. මේ ගීතය ඉඟි බිඟි කරන තරුණ තුවලට හොරා සංගව සීනාසෙමු අපි ලෝහිමිට තුරා. සංගීතවත් කරේ ආචාර්ය වික්ටර් රත්නායක. එදා මේ ගීතය ගායනා කළේ නීලා වික්‍රමසිංහ. අද සඳහා මේ ගීතය ගායනා කරන ඔබ වෙනුවෙන්. තව එකක් කියන්නට ඕන මේ කුෂාන්. ඔයා කියන්න. මේ ගීතේ මේ මියුසික් ට්‍රැක් එකක් අපිට තිබ්බේ නෑ. මේ උෂාන් අලහකෝන් පුතා තමයි මේක ඊයේ හදලා අද උදේ භාගයක් හදලා මේ චුට්ටකට කලින් අපිට එවුවා. ඉතින් උෂාන් පුතාට ගොඩාක් thank you මේ ගීතය හදලා ඉවරයි. මම අපි ඔබට කිව්වා මේ ලොක්ඩවුන් එක නැත්තම් අපිට ඇත්තටම සජීවීව අසංකව හරි උෂාන් හරි විලංකව හරි ගෙන්නලා ගෙදර මදුෂාන් පුතා මේ කට්ටියව ගෙන්නලා අපිට ගොඩක් ඉන්නවා අපේ සංගීත ශිල්පීන්. අපිට ගෙන්නලා අපිට මේ පැත්තක තියාගෙන අපිට සජීවී වාදනය කරන්න පුළුවන්. පස්සේ බලමු. හොඳයි අපි මේ ගීතය ගායනා කරමු. ඉඟි බිඟි කරන තරුණ තුවලට හොරා සංගව සිනාසෙමු අපි ලෝහිමිට. මේ ගීතය ගායනා කරේ අසංක ප්‍රියමන්තගේ පළවෙනි කැසට් පටය සඳහා. තිස්ස සිරි පෙරේරා මගේ හිතට තාමත් හිතවත් වාගීන වාදන ශිල්පියෙක්. ඔහු දැන් අප අතරින් වියෝ වෙලා. තිස්ස සිරි පෙරේරා මට කිව්වා මේ අලුත් කොල්ලෙක් ඉන්නවා සින්දු ටිකක් ලියමු කියලා කැසට් එකකට. මම කිව්වා මම හරි ආසයි මේ අලුත් අයට ගීත රචනා කරන්න. මොකද පරණ අයට ගීත රචනා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හේතුව ඒ ජනප්‍රියයි. ඉතින් රචකයෝ දන්නවා
ගීතයක් අපත යන්නේ නැහැ කියලා. නමුත් අලුත් කෙනෙකුට ගීතයක් ලියන්න මේ ප්‍රවීණයන් අකමැති. මොකද සින්දුව එළියට එයිද නැද්ද, මෙයා එතන මෙහාට ඉවර වෙයිද. නමුත් මම කැමති අලුත් අයට ගීත රචනා කරන්න. මොකද මම අලුත් කෙනෙක් හැටියට ගීත රචනා ලියලා යවල තමයි මගේ එක ගීතයක් මම ගායනා කරන්න පටන් ගත්තේ. පළවෙනි ගීතය 67 දී. ඉතින් මම ඒ මතකයේ තියාගෙන මම අලුත් අයට හැම අවස්ථාවකම ගීත රචනා කරනවා. අසංක ප්‍රියමන්ත සඳහා මම මේ ගීත රචනා කළා. මේ ගීතේ පටිගත කරන අවස්ථාවේ මම හිටියේ නෑ චිත්‍රාගාරයේ. මොකද උදේවරුේ පටිගත කරේ මම ඉස්කෝලේ උදේවරුේ. මම පටිගත කළා චිත්‍රාගාරයට ගියා හන්දෑවේ. ගිහලා ගීතේ මට අහුම්කම් දෙන්න ලබා දුන්නා මේ මර්වින් බෙන්ස් අපේ ප්‍රවීණ ශබ්ද පරිපාලන ශිල්පියා. අනේක තැනක ගීතේ වචන වැරදි. මේ ගීතේ අග තියෙනවා පවකින් පෙර අත් භවයක සිදු සිතකින් සිතකට දුක පිරුණා. මගේ අත දිගු කළ හැම තැනදී මගේ අත මහ දුරකින් තිබුණා. මගේ අවාසනාවට අසංග ගායනා කරලා තියෙන්නේ මගේ අත මා දුරකින් තිබුණා කියලා. ඇත්තටම ගීතයේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා අර තනි අකුර නිසා. මහ කියන එක වෙනුවට මා කියන එක පාවිච්චි කරපු නිසා මේ ගීතයේ අරුත සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒකට හේතුව පවකින් පෙර භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුණා. මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබේ අත මහ දුරකින් තිබුණා. ඒ කියන්නේ කවදාවත් මට ඔබේ අත ළඟට එන්න බැරි වුණා. ඔබේ අත මහ දුරකින් තිබුණේ. නමුත් අසංග ගායනා කරලා තියෙන්නේ ඔබේ අත මා දුරකින් තිබුණා. බොහොම ළඟින් මයි ගාව තිබුණා කියලා. ඔය වගේ වැරදි සිද්ධ වෙනවා ගීත රචනාවලදී ගායනා කිරීමේදී. අතරමැදින් මට හරි ගස්ස ගන්න අවස්ථාවක් නෑ. මොකද කැසට් පර නිෂ්පාදකවරයා කවදාවත් කැමති වෙන්නේ නැවත මේ ගීතේ පටිගත කරන්නට. දැන් අද තාක්ෂණයේ එදා තිබ්බනම් මේකේ ඒ පේජ් විතරක් පටිගත කරන්න තිබුණා. නමුත් එදා මේ පටිගත තාක්ෂණය තිබුණේ නෑ. මේ ටේප් තාක්ෂණය, පටි තාක්ෂණය තිබුණේ. ඉතින් නැවත වරක් මුළු ගීතයම පටිගත කරන්නට වෙනවා. ඒ නිසා මේ වියදම දරන්නට කැසට් පර නිෂ්පාදකයා කැමති වෙන්නේ නැහැ. කැමති උනේ නැහැ. අනිත් කාරණය මේ ගීතය වැරදීමකින් හැම මාධ්‍යකම මේ ගීතය ප්‍රචාරය වන හැම අවස්ථාවකම ප්‍රනීත් අබේසුන්දරයන්ගේ නම සඳහන් වුණා. ප්‍රනීත් රචනා කරපු ගීතයක් හැටියට. නමුත් සඳහා බොහොම මහන්සි වෙලා ඇයගේ මේ මූණු පොතේ මිතුරන් සමග එකතු වෙලා මේ වරද හරි ගැස්සුවා. සමහරු තර්ක කරන්නේ මේ ගීත ප්‍රනීත්ගේ කියලා. අවසාන වශයෙන් ප්‍රනීත් මගේ මේ පොතට ප්‍රනීත් මට ලිපියක් දීලා දුන්නා. පූර්විකාවක් දීලා දුන්නා. ඒ පූර්විකාවේ ප්‍රනීත් ලියලා තියෙනවා මේ ගීතේ වැරදීමකින් ඔහුගේ කියා ලියා තියෙනවා. ඔහු මේ ගීත රචනා කළේ ප්‍රියානන්ද විජේසුන්දරයන් කියලා. ඒක මේ පොතේ තියෙනවා. හොඳයි. සෙනෙහසකට අරුතක් පුරවන්නට ආසය තරු ගන්නා වෙරළේ රළ නැන්න ගීත ගායනා කරනවා. සිනහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ වැන්නා සීමාවක් මාහිමක් නැතයි සිනහස ඇයි දෙසැනක තනී Kula tindulen hagawata pipulu panduret atumata visati bula bidulot bandule
පරලක් මතුවී පෙනෙලා සෙනෙහසකට අරුතක් පුලවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළමැන්නා හිමාවක් මාකිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක සමිරී පවකින් පෙරත් බවයක සිදු සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කල හැකි හැම තැනදී ඔබේ අත මහා දුරකින් තිබුණා සෙනෙහසකට අරුතක් පුලවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළමැන්නා හිමාවක් මාහිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී පහුගිය කාලේ අපි දෙන්න විශේෂ ඉල්ලීමක් ඉටු කර අපේ සමීප සහෝදරයෙක්ගේ සහෝදරයෙකුගේ ඒ තමයි මේ අපේ නිරංජන් හේරා සහෝදරයාගේ දියණියගේ සඳරුගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් අපිට මේ ගීතයක් ලියලා ඒ විවාහ මංගල උත්සවය වෙලාවේ ගායනා කරන්න කියලා මටත් සඳහන් කිව්වා. ඉතින් අපි ඉල්ලීම ඇත්තටම මේ ඉටු කළා එදා විවාහ මංගල උත්සවයේ දවසේ. මම හිතන්නේ විදේශ රටක සංගීත නිර්මාණය කළා. මේ වගේ අවස්ථාවක දියණිය වෙනුවෙන් පියා විසින් කළ ඉල්ලීමකින් අපි ගීතය ගායනා කළා. මම හිතන්නේ පළවෙනි අවස්ථාව වන්නට ඇති. මේ ගීතේ සංගීත නිර්මාණය කරේ උෂාන් අලාකෝන්. උෂාන් අලාකෝන් සංගීත නිර්මාණය කළා. අපි දෙදෙනා මේ ගීතය ගායනා කළා. මේකයි ගීතය. තුරුසිරස මත මල් දිනා විහංග සෙත් කවි ගායනා දුවේ ඔබ අද පති කුලයකට යන්න සැරසෙනවා
යන්න සැරසෙනවා බෝමල්වේ ගීතය ගායනා කරමු දැන් මේ බෝමල්වේ ගීතය පිළිබඳව කුංචි කතන්දරයක් මම හිතන්නේ කුංචි නෙමෙයි මම දැවැන්ත කතන්දරයක් තියෙනවා බෝමල්වේ ගීතය පිළිබඳව පාන්දර දෙකට පමණ අපි ප්‍රසංගයකට සහභාගී වෙමින් සිට එනකොට පාන්දර දෙකට පමණ පුංචි සාමණේර නම පුළුවත්තක් ගල්වාගෙන පාරේ යනවා. ඒ පාරේ යනකොට සනත් අයියා අපි ගිය වාහනේ නැවතුවා. නවත්තලා අපි හවුවා හාමුදුරනේ කොහටද වඩින්නේ කියලා. ඒ පාර කිව්වා අම්මා බලන්නට යනවා කියලා. ඒ පාර සනත් අයියා හවුවා මේ හාමුදුරනේ මේ පාන්දර මෙච්චර පාන්දර වෙනකන් හිටිය මොකටද අම්මා බලන්න යන්නේ. ඒ පාර කිව්වා ලොකු හාමුදුරුවෝ මේ පිරිතකට වැඩම කළා. ඒ නිසායි මට අවසර අරගෙන ගෙදරට යන්නට අම්මා බලන්න යන්නට අවස්ථාව උදා කරගත්තා කියලා. ඒ පාර සනත් අයියා කිව්වා මේ හාමුදුරනේ මම සනත් නන්දසිරි නමුත් හාමුදුරුවෝ ඇත්තටම අඳුරන්නේ නැහැ මොකද පුංචි මේ ගමේ පන්සලක හාමුදුරුවෝ නමක් ඒ කාලේ රූපවාහිනියක් බැලියේ නැහැ පන්සල් වල හාමුදුරුවෝ කිව්වා නෑ මහත්තයා මම මේ වෙලෙන් ගස්සම ළඟයි අපි මම වෙලෙන් බහැලා යන්නම් කියලා පුංචි හාමුදුරුවෝ වෙලෙන් බහැලා ගියා. හැබැයි සනත් අයියා කිව්වා මල්ලි මේ හාමුදුරුවෝ යන්න ගියේ ওই පාරේ නෙමෙයි අපිව දැකලා බය වෙලා තමයි හාමුදුරුවෝ උතරින් බහැලා යන්න ගියේ අපි යමු හාමුදුරුවෝ හරි පාරේ ආපහු යයි කියලා. මොකද ඔය ත්‍රස්තවාදී කලබල කාලේ තමයි මේ සිද්ධිය සිදු වුනේ. ඉතින් අතන බය හිතනවනේ. ඉතින් බොහෝ දුරක් අපි වාහනේ යනකොට අපසනත් අයත් මාත් කතා කළේ නෑ. කැලණියේ අර දැන් අලුතෙන් හදන ගුවන් පාලම අසලදී කාලේ පාලම හදලා තිබුණේ නෑ. කොන්ක්‍රීට් කරන පමණයි තිබුණේ. සනත් අයත් බලන්න මල්ලි ඉතින් සංසාරයේ කෙටි කරගන්න හතර වර්ගියා නිවන් දකින්නට ශාසනයට බාර කරත් අම්මාව අමතක කරන්න බෑ කියලා සනත් අයියා කිව්වා. ඔක ඉතින් මගේ හිතේ තිබුණා. මම ඔබට කිව්වා මම කියන්නේ හොරණ විද්‍යාරත්නේ. හොරණ විද්‍යාරත්නයේ අල්ලපු වැටේ තියෙන හොරණ විද්‍යාරත්න පිරිවන. මේ පිරිවනේ ස්වාමින් වහන්සේලා පුංචි පුංචි සාමණේරයන් වහන්සේලා ඉගෙන ගන්නවා. ඉතින් අපි දකිනවා මේ විවේක කාලයට මේ පැත්තට ගියාම මේ පුංචි හාමුදුරුවෝ කඩදාසි බෝල අරගෙන මේ ක්‍රිකට් ගන්නවා. ඊටම නීති තදයි. ලොකු නායක ස්වාමීන් වහන්සේගේ නීති හරිම තදයි.
ඉතින් ක්‍රිකට් ගහනවා මේ ක්‍රිකට් ගහනකොට සමහරවිට ක්‍රිකට් මැච් තියෙනකොට අපෙන් අහනවා සර් කවුද අවුට් වුනේ අරවින්ද අවුට්ද අර්ජුන අවුට්ද සමහර ස්වාමීන් වහන්සේලා මේ තුවාය කරේ දාගෙන කනේ දාගෙන පුංචි රේඩියෝ තියාගෙන මේ විස්තර ප්‍රචාරවලට සවන් දෙනවා. ඉතින් මේගොල්ලෝ නිවන් දැකලා නැහනේ පුංචි හම්දුරවරු. ඉතින් මේකත් මගේ ඔළුවේ තිබුණා. තිබිලා රූපවාහිනියේ සංක පද්ම කියන වැඩසටහනේදී වැඩසටහනට ගීත රචනා කරන්න කියලා කිව්වා. මේ ගීත රචනා කළා මගේ ඔළුවේ තිබුණා මේක වසර ගානක් මම මේ ගීත රචනා කළා. අපි දැකපු සිද්ධියක් හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ස්වාමීන් වහන්සේලාගේ සිද්ධියක් ඔය දෙක එකතු කරලා තමයි මේ ගීත රචනා කළේ. මම හිතන්නේ මේ සනත් නන්දසිරි ශූරින් එක අවස්ථාවක මේ ගීත ගායනා කරනකොට කියලා තියෙනවා මේ ගීතය ලියූ රචකයා දැන් අපි අතර නැහැ. ඔහු නාසිලන්තේ පදිංචියට ගිහිල්ලායි කියලා. ඒ උත්සව සභාවේම කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියලා තියෙනවා. සනත් කිව්වා ප්‍රියානන්ද අපෙන් ඈත් වෙලා කියලා. නමුත් ප්‍රියානන්ද අපෙන් ඈත් වෙලා නැහැ. බුද්ධ ශාසනය ලංකාවේ තිබෙන තාක්කල් ප්‍රියානන්ද අපිත් එක්ක ඉන්නවා. මේ ගීතයක් හැමදාමත්ම යුගයෙන් යුගයට වසරෙන් වසරට සංසාරයෙන් සංසාරයට මේ ගීතය අපිත් එක්ක තියෙයි කියලා. ඕකයි මේ බෝමළුවේ ගීතේ කතාව. අපි බෝමළුවේ ගීතය ගායනා කරමු. මේ ගීතය ගායනා කරන්න කියලා ඉල්ලීම් මෙතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ගීතය ගායනා කරමු.
ලෝකයේ පෙරුම් පුරා මම වුන් වඩා උපදින වාරේ දිනයක මතුදා අතර වරිගයම එතර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවදේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර වෙලා බෝමළුවේ ගීතේ කතාවත් බෝමළුවේ මොනෝකයි සන්ධ්‍යා මම හිතන විදිහට වසර ගානකට ඉස්සෙල්ලා වසර 5කට වගේ ඉස්සෙල්ලා සංගීත කැටියක් ඉදිරිපත් කළා නිර්මාණය කළ ජනතාවට අපේ නවසීලන්ත ප්‍රේක්ෂකයන්ට තිබෙන කරා මේ තැටිය අතරම මේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ නවසීලන්තයේ ගාන ශිල්පීන් ශිල්පිනියන් බිහි කරන්නට. ඉතින් මේ පරමාර්ථය පෙරදැරි කරගෙන මේ අදහස දැම්මාම මුලින්ම ඩෙරික් නිකල්සන් ද සිල්වා ඔහුගේ ගීත 16ක් ඇතුළත් සංගීත තැටියක් ඉදිරිපත් කළා. ඊට පස්සේ සුසන්ත නවරත්න ඔහුගේ ගීත කිහිපයක් තැටියක් ඉදිරිපත් කළා. නමුත් මේ හැම ගීතයක්ම පටිගත කරේ ලංකාවේ. පටිගත කරේ මේ හැමදේම කරේ ලංකාවේ. මොකද නවසීලන්තයේ මේ ඕකන් ප්‍රදේශයේ ආයේ පොඩි බයක් තිබුණා. මේක මේ ලංකාවටම ගිහිල්ලා කරගන්න ඕනද කියලා. ඉතින් මට ඕන කරලා තිබ්බ නෑ මේක මේ කරන්න පුළුවන්, ගෙදර කරන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමේදී මම තීරණය කළා සන්ධ්‍යාගේ සංගීත තැටියක් CD එකක් මේ ශාලයේ මේ ගෙදර ශාලයේ කරන්නට ඕනේ කියලා. ඉතින් අත්‍තරම උෂා නලහකෝන් අපිට උදව් කරා අපේ සංගීතවේදියා මේ නිවසේට ඇවිල්ලා පටිගත කිරීම සියල්ලම මේ නිවසේ මේ ශාලයේ සිදු කළේ. ඉතින් අපි ඔප්පු කරලා පෙන්නවා ලංකාවට යන්න අවශ්‍ය නැහැ ගීතයක් පටිගත කරන්නට මේ පරිසරයේ මේක කරන්න පුළුවන් කියලා. මේ ගීතය මේ සංගීත තැටිය නිර්මාණය කරනකොට සන්ධ්‍යාට අවශ්‍ය වුණා ආචාර්ය වික්ටර් රත්නායකයන් ලවා ගීතයක් නිර්මාණය කරවා ගන්නට. ඉතින් මම රාත්‍රියේ දවසක් කතා කළා වික්ටර්ගේ. මොකද ඒ කාලේ පොඩ්ඩක් මේ අපේ ප්‍රවීණයන් නිහඬව හිටපු කාලයක්. ඉතින් මම පොඩ්ඩක් සැකෙන් වගේ කතා කරලා හැවුවා වික්ටර්ගේ තවමත් මෙලඩිස් හදනවාද කියලා. අනේ ඕ මල්ලියා මගේ සංගීත නිර්මාණ මේ උල්පත වගේ තවමත් දිය උල්පත වගේ නිර්මාණ ගලා එනවා කිව්වා. මම කිව්වා ඇයි කියලා. මම කිව්වා මේ සංගීත සින්දුවක් හදාගන්න ඕනේ. අපෝ හදමු කිව්වා. ඒ පාර කිව්වා මල්ලි මම සංගීත සින්දු කියනවා මම අහලා නැහැ. පුළුවන් නම් එයාගේ මට ගීත කීපයක් එවන්න පිච් එක බලා ගන්නට ඕනේ හින්දා. ඉතින් අපි සංගීතයට යූ ගීත කීපයක් යවුවා වික්ටරයට. එයා ඒව අහලා මම ලංකාවට ගිය වෙලාවේ මේ ගීතය වචන අරගෙන ගිහින් වික්ටරයට දුන්නා. දුන්නාම ඇත්තට වික්ටරය ඒ වෙලාවේ මට කිව්වා මේ මම ලියලා තිබුණු වචනවල හැටියට වික්ටරය කිව්වා මල්ලි මේ උඹ නෙමෙයි කියලා. මම ඇයි වික්ටරය කියලා. මේ මුල වචනවල හැටියට මේ මැද වචන මිලට හොඳට උඹට ලියන්න පුළුවන් ලියපන් දැන් කිව්වා. මොනව කරන්නද වික්ටරයගේ අර කැම මේසේ ගාව ඉඳගෙන මම මේ වචන වෙනස් කරා. වෙනස් කළා වික්ටරයට දුන්නා මේ ගීතය නිර්මාණය කරන්නට. වික්ටරය මේ ගීතයට සංගීත නිර්මාණය කළා. ඔහුගේ ජීවිතයේ පළවෙනි වතාවට මට කිව්වා මල්ලි මම ළඟ නැතුව කිසිම කෙනෙක්ගේ ගීතයක් මම පටිගත කරන්නේ නැහැ. ඒත් මට මල්ලිව විශ්වාසයි මේ ගීතයට හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ට්‍රැක් එක අරන් ගිහිල්ලා නංගිලව්වා මේ ගීතය ගායනා කරවන්නට කියලා. ඇත්තටම අපි දෙකලා වික්ටරය සතුටු වුණා මේ ගායනයේ හැටියට මේ සංගීත තැටිය නිර්මාණය කළා සන්ධ්‍යා වසර 5කට වගේ කලින් මට මතක හැටියට. අපි මේ ගීතය ගායනා කරමු. මා දකින සඳ රැහැ නොබයි මා විඳින මල් සුවඳ ඔබයි හිරු මඩල නීල අවකාශයේ යම් දිනක මා ඔබේ තමයි. අපි ගීතය ගායනා කරමු.
මම හිතන්නේ අපි සෑහෙන වෙලාවක් කාලයක් ඔබෙන් ගත්තා. අපි තව ගීත දෙකක් එහෙම නැත්නම් තුනක් විතර ගායනා කළා. මම හිතන්නේ ඔබෙන් සමු ගන්නට ඕන. මොකද භාගයටත් වඩා වැඩිපුර අපි ඔබේ කාලේ නරගත්තා. මම දැන් ඔබට කරලා පෙන්නුවා. අපිට දැන් දෙකේ ඉඳන් 6 වෙනකම් මේක කරගෙන යන්න පුළුවන් කියලා. අපි තව ගීතයක් ගායනා කරමු. මේ ගීතය ගායනා කරේ එඩ්වඩ් ජයකුඩි. මේකෙත් පුංචි කතාවක් තියෙනවා. එඩ්වඩ් ජයකුඩිගේ විවාහ මංගල උත්සවයේ දවසේ චරිත එඩ්වඩ් විවාහ දවසේ අපි දෙන්නා විවාහ මංගල උත්සවයේ වෙනුවෙන් ගියා. මේ දෙදෙනා ශාලාවෙන් පිටව යනකොට ඉතින් අපි යනවනේ ආශාර කරන්න සමු දෙන්නට. එහෙම ගිය වෙලාවක මට එඩ්වඩ් කිව්වා මචං මම ඇවිල්ලා මගේ කැසට් එක කරනවා. අපි සින්දු දෙකක් තුනක් ලියමු කියලා. ඉතින් මම ඒ කැසට් එකට සින්දු තුනක් ලියුවා. මම හිතන්නේ මට ගායනා කරන්න ට්‍රැක් එක තියෙන්නේ මේ පසුබිම් සංගීතයේ තියෙන්නේ මේ ගීතයට. මම මේ ගීතය ගායනා කරන්නම්. යලි උදා වූ වසන්තයේ ලෙසින්. යලි උදා වූ වසන්තයේ ලෙසින් එන්නලංවි සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නැත් අදින් ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන් යලි උදා වූ වසන්තයේ ලෙසින් සිත හිලුදා ඔබ හට මතක නැති තමතම පිටුපා හිත දන් දුන්නා ඔබගේ සිතට මදි ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ලංවි සදා ආදරෙන් යලි උදා වූ වසන්තයේ ලෙසින් එන්න ලංවි සදා ආදරෙන් නන්නා දුනනා කිසිවෙකු වෙනුවෙන් ඔබේ සිත හඬලු නැති ඔබ හද සොහොනේ නිදන් කළමා දැන් නම් අගය නැති ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ලංවි සදා ආදරෙන් යලි උදා වූ වසන්තයේ ලෙසින් කඳුළු බිඳුවක් වගේ නැත් අගින් ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන් එන්න ලංවි සදා ආදරෙන් මේ ගීතයේ මේ තනුව සහ සංගීතයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරත් අල්විස්ගෙන් ඒ වර්ෂනාන සහභාගී සූදානම් වන විට අපේ හිතවතුන් කීප දෙනෙක් කිව්වා මම කැමති වෙනත් කෙනෙකුගේ ගීතයක් ගායනා කරන්නට කියලා. අපි දෙන්නම කැමති වෙනත් කෙනෙකුගේ ගීතයක් ගායනා කරන්නට කියලා. මම හිතන්නේ කාල වේලාව මම කිව්වා කටු කැරකෙනවා කියලා. ඒ නිසා මම හිතන්නේ සමු ගන්නට වෙලාව ඇවිල්ලා. අපි දෙන්න ගායනා කරන්නම් අපි දෙන්න වඩාත්ම කැමති ගීතයක් මම ලියූ ගීතයක් නෙමෙයි. මේක ඉතා පැරණි ජනප්‍රිය ගීතයක්. මේ ගීතය ඔබ අහලා ඇති. අපි ගායනා කරමු. Run,
මුනරිය හා සැනසෙන ප්‍රේම වසන්තයමේ පුරණ මොනරා රන් මුනරිය හා සැනසෙන ප්‍රේම වසන්තයමේ गंगुले शोभन यूरे गीत पूजने पुराण मुनरा रंग मुनरिय सनसेन प्रेम वसंतयमी सनसेन प्रेम वसंतयमी पुराण मुनरा रंग मुनरिय सनसेन प्रेम वसंतयमी අපි දෙන්න කැමති වෙනත් කෙනෙකුගේ ජනප්‍රිය ගීතයක් මම හිතන්නේ දැන් අපි රට වෙනුවෙන් යමක් කරන්නට ඕනේ. සංජයගේ CD තැටියේ රට වෙනුවෙන් බෞද්ධ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා මම රචනා කළා. අතන මේ ගීතයේ තනුවත් මම නිර්මාණය කළා උෂාන් සලාකෝන් උෂාන් පුතා මේ ගෙදර අපේ ඉඳගෙන මේ මම කටින් මේ ගීතේ තනුව මට ස්වර රචනා කරන්නට බෑ ගීත රචනා කෙරුවට කටින් මේ තනුව උෂාන්ට කිව්වම උෂාන් ඔහුගේ කීබෝඩ් එකෙන් මේ තනුව නිර්මාණය කළා. ඇත්තටම නවසීලන්තයේ කෙලින්ම කියනවා නම් මේඩ් ඉන් නිව්සීලන්ත. මේ ගීතය සන්ධ්‍යාගේ මේ නිද්‍රාව බිඳුණු මැන CD තැටියේ මේ ගීතයේ සඳහා මේ සමූහ ගායනයට සහභාගී වුණා රංගිකා පෙරේරා ඉදුනිල් බණ්ඩාර උෂාන් නලාපෝන් රානුක පෙරේරා වගේ අපේ නවසීලන්තයේ ශිල්පීන් දක්ෂ ශිල්පිනියන් මේ ගීතයේ පසුබිම් සමූහ ගීතය සඳහා සම්බන්ධ වුණා. හෙළ බිමට ඉහළේ දෙව් බඹුන් සිරස නැමුවේ සදෙව් ලොවට දෙවනි නොවන අපේ තන. හෙළ බිමට එහා කොහෙද අපිට අපේ තන. ඇත්තටම හෙළ බිමට එහා කොහෙද අපිට අපේ තන.
ඇත්තටම අපි මට සමුගන්න වෙලාව හරි ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් තිබුණලු. ඉතින් මං කව මේ ඔල්ලෝසුවේ කටු කැරකෙන එකත් එක්ක පොඩි තරගයක හිටියේ කියලා. කොමුණක් කලින් දවසක අපි අපේ ආලින්දේ ඉඳලා ඔබේ උඩක්කුවට එනවා. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ජයන්ත නානායකකාර සහෘදයා මෙවන් දෙයක් ආරම්භ කළා. මේ කාටවත් කරන්න දෙයක් නැතුව අපි ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න වෙලාවේ සතුටු වෙන්නට යමක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපි හැම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් ගිහිල්ලා ආපහු එන්න අපි කියනවා ඔබට පරිස්සමෙන් ඉන්න කියලා. ආයු රක්ෂා ආවඩා ආයු වේවා. තෙරුවන් සරණයි. යේසු පිහිටයි. අපි ගිහිල්ලා ආපහු එන්න. ආයි බොයි.